දරුවනේ අපි උසස් පෙළ ගිණුම් කරන විෂයට අදාළව කළමනාකරන ගිණුම්කරණය කියන විෂය කොටස පැහැදිලි කර ගැනීම සඳහා තමයි මේ යොමුෙන් හදන්නේ. එතකොට කළමනාකරන ගිණුම්කරණය හැඳින්වීම කරන්න කලින් අපි බලමු පසුගිය වර්ෂවල පසුගිය අවසාන 2019 වසරේ උසස් පෙළ ගිණුම්කරන විෂයට අදාළව ලැබුණු ප්‍රශ්න පත්‍රය සහ මුලාකෘති ප්‍රශ්න පත්‍රයේ කොහොමද කළමනාකරන ගිණුම් කරන කොටසට ලකුණු වෙන් වුනේ කියලා. අපොස උසස් පෙළ ගිණුම් කරන විෂය තුල කළමනාකරන ගිණුම්කරණය සඳහා බර තැබීම අපි මුලාකෘති ප්‍රශ්න පත්‍රය සහ 2019 නව නිර්දේශය යටතේ ගිණුම්කරණය දෙවෙනි පත්‍රය සහ පළවෙනි පත්‍රයේ ලකුණු කොහොමද වෙන් වුනේ කියලා කතා කරමු. බලන්න දරුවනේ මූලාකෘති ප්‍රශ්න පත්‍රය ගත්තාම ඒකේ එක කොටසට ප්‍රශ්නාංක කළමනාකරන ගිණුම්කරණය යටතේ ප්‍රශ්නාංක 25 සිට 30 දක්වා ප්‍රශ්න 6ක් වෙන් වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රශ්නාංක 44 සිට 50 දක්වා ප්‍රශ්න 7ක් වෙන් වෙලා තියෙනවා. මුල් ලකුණු 26ක් ලකුණු 100න් ලකුණු 26ක් මේ වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා. ඒ වගේම දෙවන කොටසට ආවම ප්‍රශ්න අංක 2 සහ ප්‍රශ්නාංක 5 ඊ කොටස ලකුණු 25ක් ආවරණය වෙලා තියෙනවා. සමස්තය ගත්තහම ලකුණු 25කට ආසන්න ප්‍රමාණයක් අවසාන වශයෙන් මේ පේපර් එකේ ලකුණු ආවරණය වෙලා තිනවා කළමනාකරන ගිණුම්කරණය සඳහා. බලන්න නව නිර්දේශය යටතේ 2019 වර්ෂයේ පවත්වන ලද විභාගයේ ගිණුම්කරණ විෂයට අදාළ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාංක 27 සිට 31 දක්වා ප්‍රශ්න 5ක් සහ ප්‍රශ්නාංක 46 සිට ප්‍රශ්නාංක 50 දක්වා ප්‍රශ්න 5ක් වෙන් වෙලා තියෙනවා කළමනාකරන ගිණුම්කරණය සඳහා මුල් ලකුණු 20කට. ඒ වගේම දෙවන කොටස තුල ප්‍රශ්නාංක 2 ලකුණු 20ක්, ප්‍රශ්නාංක 5 ආ කොටස ලකුණු 10ක් සහ ප්‍රශ්නාංක 6 ආ කොටස ලකුණු 10ක් වශයෙන් මුල් ලකුණු 40කට වෙන් වෙලා තියෙනවා කළමනාකරන ගිණුම්කරණ කොටස සඳහා. සමස්තය ගත්තාම මේකේ ලකුණු 30කට ආසන්න ප්‍රමාණයක් කළමනාකරන ගිණුම්කරණ කොටසෙන් ආවරණය වෙනවා. එතකොට දරුවනේ ඔයාලට තේරෙන්න ඕන මුළු ප්‍රශ්න පත්‍රය තුල කළමනාකරන ගිණුම්කරණ කොටසට අදාළව මුළු ලකුණු 25 30 ආසන්න ප්‍රමාණයක් ලබා ගැනීමට අපි කළමනාකරන ගිණුම්කරණය පිළිබඳ යම් පැහැදිලි අවබෝධයක් ලබා ගත යුතුයි කියලා. අපි කළමනාකරන ගිණුම්කරණය කියන කොටස නැත්නම් ඒ විෂය කොටස පැහැදිලි කරගන්න කලින් ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියන දේ ගැන පුංචි අවබෝධයක් ගමු නැත්නම් පුංචි මතක් කර ගැනීමක් කරමු. ගිණුම්කරණය කියන්නේ දුවේ පුතේ ඔයාලා දන්නවා උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම්කරණ ඒකකයට අදාළ ආර්ථික තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලියට තමයි අපි ගිණුම්කරණය කියලා කිව්වේ. එතකොට මේ නිර්වචනය තුල ප්‍රධාන වශයෙන් වචන කාණ්ඩ කීපයක් තියෙනවා. උනන්දුවක් දක්වන පාර්ශ්වයන්, තීරණ ගැනීම, ගිණුම්කරණ ඒකකය සහ ආර්ථික තොරතුරු. අපි බලමු මේ කියන වචන කාණ්ඩ කීපය අතරින් මේ වචන කාණ්ඩ කීපය අතර තියෙන සම්බන්ධය තුලින් කළමනාකරන ගිණුම්කරණය සඳහා පදනමක් ගොඩනගා ගැනීම. බලන්න දුවේ පුතේ ගිණුම්කරණය කියන නිර්වචනය තුල අපි හඳුනාගත්ත ප්‍රධාන වචන කාණ්ඩ කීපයක් මෙතන තියෙනවා. බලන්න ගිණුම්කරණ ඒකකයක් සම්බන්ධයෙන් තීරණ ගන්නා පාර්ශ්වයන් ඉන්නවා. මේ පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු අවශ්‍ය වෙනවා. මේ තොරතුරු මුදලින් මැනිය හැකි තොරතුරු වෙන්න පුළුවන්. නැත්නම් මුදලින් මැනිය නොහැකි සමහරට සංඛ්‍යා ලේඛනාත්මක තොරතුරු වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට සේවක සංඛ්‍යාව, සේවකයන් වැඩ කරන ලද පැය ගණන වගේ මුදලින් මැනිය නොහැකි සංඛ්‍යා ලේඛනාත්මක තොරතුරු වෙන්න පුළුවන්. දෙවපතේ තීරණ ගන්නා පාර්ශ්වයන් අපි දන්නවා ගිණුම්කරණ ඒකකයක් සම්බන්ධයෙන් තීරණ ගන්නා පාර්ශ්වයන් ගණනාවක් ඉන්නවා. මේ ගණනාව අපිට බාහිර පාර්ශ්වයන් සහ අභ්‍යන්තර පාර්ශ්වයන් කියලා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මේ කොටස් දෙක තීරණ ගනිද්දී මේ අභ්‍යන්තර පාර්ශ්වයන් සහ බාහිර පාර්ශ්වයන් තීරණ ගනිද්දී ඒගොල්ලෝ ගන්න තීරණ වල ස්වභාවය වෙනස් වෙනවා. ඒක නිසාම අපිට මේ තීරණ ගැනීම සඳහා අවශ්‍ය කරන තොරතුරු වල ස්වභාවය වෙනස්ම ආකාරයේ තොරතුරු තමයි අපිට ප්‍රයෝජනට ගන්න සිද්ධ වෙන්නේ මේ පාර්ශ්වයන් සඳහා. තීරණ වල ස්වභාවය වෙනස් වෙද්දී
ඊට අදාළව යොදා ගන්නා තොරතුරු වල ස්වභාවය වෙනස් වෙනවා. අපි මේ තොරතුරු වල ස්වභාවයන් දෙකක් හඳුනා ගන්නවා. එකක් මූල්‍ය තොරතුරු, අනිත් පැත්තෙන් කළමනාකරණ තොරතුරු. මූල්‍ය තොරතුරු සම්පාදනය වෙන්නේ මූල්‍ය ගිණුම්කරණය හරහා. ගිණුම්කරණ ප්‍රභේදයක් විදියට අපි හඳුනාගත්ත මූල්‍ය ගිණුම්කරණය හරහා. ඒ වගේම කළමනාකරණ තොරතුරු සම්පාදනය වෙන්නේ කළමනාකරණ ගිණුම්කරණය හරහා. එහෙනම් ඔයාලා මතක ඇති 12 ශ්‍රේණියේ පළවෙනි නිපුණතාවයේදී ගිණුම්කරණ ප්‍රභේද විදිහට මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය ඔයාලා පැහැදිලි කරගත්තා. එහෙනම් දරුවනේ කළමනාකරණ ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියන දේ ගැන පැහැදිලි කරගන්න අපි යමු. දුවේ පුතේ කළමනාකරණ ගිණුම්කරණය නිර්වචනය කරගමු. සලකා බලන ඒකකයක කාර්යක්ෂමතාව උපරිමයට ගෙනීම සඳහා සහ අනාගතයේ වෙනුවෙන් සැලසුම් සැකසීම සඳහා ඒවා සම්බන්ධීකරණය කිරීම හා ක්‍රියාත්මක කිරීමට අදාළ වන්නා වූ කළමනාකරණ කාර්යයන් සඳහා උපකාරී කර ගැනීම පිණිස තෝරාගත් නිශ්චිත කාර්යයන් සම්බන්ධයෙන් තොරතුරු සම්පාදනය කිරීමට හා ඒවා අර්ථ දැක්වීමට ගිණුම්කරණය හා සංඛ්‍යා ලේඛනාත්මක තොරතුරු නැත්නම් ශිල්පීය ක්‍රම යොදා ගැනීම තමයි අපි කළමනාකරණ ගිණුම්කරණයේ විදිහට නිර්වචනය කරගන්නේ. දුවේ පුතේ කළමනාකරණ ගිණුම්කරණය නිර්වචනය කරගනිද්දී එය වඩාත් පැහැදිලිව නිර්වචනය කරගන්න පුළුවන් අපිට කළමනාකරණ ගිණුම්කරණයේ අවශ්‍යතාව මොකක්ද කියන දේ ගැන පැහැදිලි කරගත්තා. බලන්න දුවේ පුතේ කළමනාකරණ ගිණුම්කරණයේ අවශ්‍යතාව සාරාංශ කරලා තියෙනවා ප්‍රධාන කොටස් 4කට. එකක් සඵලදායී ලෙස සැලසුම් සකස් කිරීමට හා ක්‍රියාකාරී සත්‍ය ප්‍රතිඵල සැලසුම් වලින් වෙනස් වීම සොයා බැලීම. ඒ වගේම දෛනික ව්‍යාපාර කටයුතු මෙහෙයවීමට අදාළ. ඒ වගේම ආයතනයේ මුහුණ දෙන මෙහෙයුම් ගැටලු සඳහා වඩාත් යෝග්‍ය විසඳුම් ලබා ගැනීම. අවසාන වශයෙන් ව්‍යාපාරයේ එක් එක් අංශවල කාර්යක්ෂමතාව ඇගයීම හා වාර්තා සකස් කර ගැනීම කියන මේ කළමනාකරණ තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සම්පාදනය කර ගැනීමට තමයි අපිට කළමනාකරණ ගිණුම්කරණය අවශ්‍ය වෙන්නේ ආයතනයක් තුළ. දුවේ පුතේ කළමනාකරණ ගිණුම්කරණය ගැන අපි පැහැදිලි කරගනිද්දී කළමනාකරණ ගිණුම්කරණයේ තුලම තියෙන පිරිවැය ගිණුම්කරණය කියන ගිණුම්කරණ ප්‍රභේදය පැහැදිලි කර ගැනීමට අපිට අවශ්‍ය වෙනවා. හේතුව මෙතනින් ඉදිරියට එන පාඩම් වලදී ඔයාලට පිරිවැය ගිණුම්කරණය කියන විෂය කොටසක් භාවිතා කරන්න සිද්ධ වෙනවා. කළමනාකරණ ගිණුම්කරණයේම කොටසක් විදිහට තමයි අපි පිරිවැය ගිණුම්කරණය නැත්නම් පිරිවැය ගිණුම්කරණ ප්‍රභේදය හඳුනාගන්නේ. මොකද්ද මේ පිරිවැය ගිණුම්කරණය කියන්නේ? යම් පිරිවැය ඇති වූ ස්ථානයේ සිට එම පිරිවැය මධ්‍යස්ථානය සහ පිරිවැය ඒකකය සමග අවසාන වශයෙන් සම්බන්ධ කරන කිරීම දක්වා ගිණුම්කරණ ක්‍රියාවලියට තමයි අපි පිරිවැය ගිණුම්කරණය කියලා කිව්වේ. පිරිවැය ගිණුම්කරණය කියන්නේ කළමනාකරණ ගිණුම්කරණයේ වඩාත් වැදගත් ඒ වගේම වැඩි ප්‍රතිශතයක් තොරතුරු ලබා දෙන ගිණුම්කරණයේ තවත් එක ප්‍රභේදයක්. හැබැයි අපි කළමනාකරණ ගිණුම්කරණය තුලම තමයි පිරිවැය ගිණුම්කරණ ප්‍රභේදය හඳුනගන්නේ. ඉතින් දුවේ පුතේ පිරිවැය ගිණුම්කරණය කියන නිර්වචනය තුළ ප්‍රධාන වචන කිහිපයක් තිබ්බා. එකක් පිරිවැය. පිරිවැය මධ්‍යස්ථානය සහ පිරිවැය ඒකකය. ඉදිරි පාඩමකදී අපි මේවා පිරිවැය සංකල්ප විදිහට නිර්වචනය කරගන්නවා. දුවේ පුතේ ගිණුම්කරණ විෂයට අදාළව 14 වන නිපුණතාවේදී කළමනාකරණ ගිණුම්කරණය සම්බන්ධයෙන් පැහැදිලි කරගනිද්දී අපිට සිදු වෙනවා කළමනාකරණ තීරණ ගනිද්දී කළමනාකරුවන් කොහොමද තමන්ගේ සාමාන්‍ය ක්‍රියාපිළිවෙත අනුගමනය කරන්න කියලා පැහැදිලි කරගන්න. මේ තියෙන්නේ සාරාංශගත කරලා කළමනාකරණ තීරණ ගනිද්දී කොහොමද කළමනාකරුවේ ක්‍රියා කරන්නේ. බලන්න මූලික ගිණුම්කරණය හා පිරිවැය ගිණුම්කරණය මගින් කළමනාකරුවන්ට අවශ්‍ය තොරතුරු සම්පාදනය වෙනවා. ඊට පස්සේ ඒ සම්පාදනය කරගත්ත තොරතුරු අදාළ පරිදි වර්ග කිරීම හා විශ්ලේෂණය කිරීම කළමනාකරුවන් විසින් සිදු කරනවා. ඊට පස්සේ මූලික තොරතුරු, පිරිවැය තොරතුරු හා වෙනත් ක්ෂේත්‍ර වලින් ලබාගත් තොරතුරු කළමනාකරුවන්ට අවශ්‍ය ආකාරයට සකස් කර ගැනීම සිදු කරනවා. අවසාන වශයෙන්
සකස් කරන ලද තොරතුරු සාරාංශගත කර අවශ්‍ය වාර්තා පිළියෙල කර ගන්නවා. ඒ වගේම දුවේ පුතේ කළමනාකරණ කටයුතු සඳහා විවිධ අයවැය සකස් කර ගැනීමට අයවැය සහ සත්‍ය තත්ත්වයන් සැසවීම සහ ඊට අදාළ වාර්තා සකස් කර ගැනීමට කළමනාකරුවන් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට අපි සලකා බලමු කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය ගිණුම්කරණය අතර යම් සංසන්දනයක් කිරීම. සංසන්දනය කිරීමට අපි පදනම් නැත්නම් නිර්ණායක කීපයක් යටතේ කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය ගිණුම්කරණය සඳහා විෂය කොටස් යොදා ගන්නවා. බලන්න පුතේ පදනම විදිය නැත්නම් නිර්ණායකයේ විදිහට තොරතුරු ප්‍රයෝජන ගන්නා පාර්ශ්වයන් ගත්තාම කළමනාකරණ ගිණුම්කරණයේදී තොරතුරු ප්‍රයෝජන ගන්නා පාර්ශ්වයන් වෙන්නේ අභ්‍යන්තර පාර්ශ්ව නැත්නම් කළමනාකරුවන්. හැබැයි මූල්‍ය ගිණුම්කරණයේදී බාහිර සහ අභ්‍යන්තර පාර්ශ්වයන් කියන මේ පාර්ශ්වයන් දෙකම මූල්‍ය ගිණුම්කරණ තොරතුරු ප්‍රයෝජනයට ගන්නවා. ඒ වගේම නෛතික අවශ්‍යතාව කළමනාකරණ ගිණුම්කරණය තුළ නෛතික අවශ්‍යතාවක් පැන නගින්නේ නැහැ. නීතිමය වශයෙන් කළමනාකරණ ගිණුම් සකස් කළ යුතුයි කියලා කියන්නේ නැහැ. හැබැයි යම් යම් ව්‍යාපාර ක්ෂේත්‍ර ගත්තාම මූල්‍ය ගිණුම්කරණයේදී නෛතික අවශ්‍යතාවක් වෙනවා මූල්‍ය ගිණුම්කරණයට අදාළ තොරතුරු සම්පාදනය කර ගැනීම. ඒ වගේම තොරතුරු වල ස්වභාවය ගත්තාම කළමනාකරණ ගිණුම්කරණයේදී මුදලින් මැනිය හැකි තොරතුරු වගේම මුදලින් මැනිය නොහැකි කළමනාකරණ තීරණ වලට අදාළව යොදා ගන්න පුළුවන් වෙනත් තොරතුරු සංඛ්‍යා ලේඛනාත්මක තොරතුරු අපිට යොදා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මූල්‍ය ගිණුම්කරණයට ආවහම මුදලින් මැනිය හැකි මූල්‍ය තොරතුරු පමණයි මූල්‍ය ගිණුම්කරණයේදී අපි අදාළ කරගන්නේ. නිර්ණායකයේ විදිහට අවධානය යොමු කරන කාලය ගත්තොත් කළමනාකරණ ගිණුම්කරණ වාර්තා සකස් කර ගැනීම සඳහා නැත්නම් කළමනාකරණ ගිණුම්කරණය තුලින් අවධානය යොමු කරනවා අතීත අනාගත සහ වර්තමාන කාලය සඳහා. හැබැයි මූල්‍ය ගිණුම්කරණයේදී අතීත ක්‍රියාකාරීත්වයේ පිළිබඳ පමණයි අවධානය යොමු කරන්නේ. වාර්තා ආවරණය කරන කාලය කළමනාකරණ ගිණුම්කරණයේදී නිශ්චිත කාලවකවානුවක් වෙනුවෙන් පිළියෙල කරන ලද වාර්තා පිළිබඳ සලකා බැලීමක් සිදු කරන්නේ නැහැ. නැත්නම් වෙන විදිහකට කියනවා නම් නිශ්චිත කාලවකවානුවක් වෙනුවෙන් වාර්තා පිළියෙල කිරීමක් කළමනාකරණ ගිණුම්කරණයේදී සිද්ධ වෙන්නේ නැහැ. ඒක කළමනාකරණයේ අවශ්‍යතාව අනුව තමයි තීරණය කරන්නේ. හැබැයි මූල්‍ය ගිණුම්කරණයේදී සාමාන්‍යයෙන් ගිණුම් කාල පරිච්ඡේදයකට තමයි අපි වාර්තා පිළියෙල කිරීම කරන්නේ. සමහර විශේෂ අවස්ථාවලදී ගිණුම් කාල පරිච්ඡේදයකට වඩා අඩු නැත්නම් වසරකට වඩා අඩු කාල පරිච්ඡේදයක් සඳහා වාර්තා සකස් කර ගැනීමට අපිට අවකාශ තියෙනවා. වාර්තා සැකසීම සිදුවන ක්ෂේත්‍රය මූල්‍ය ගිණුම්කරණයේදී සමස්ත ආයතනයම ඒකකයක් ලෙස සලකලා වාර්තා සකස් කර ගැනීම අපි සිදු කරනවා. නමුත් කළමනාකරණ ගිණුම්කරණයේදී කළමනාකරුවන්ට අවශ්‍ය ආකාරයට තෝරා ගන්නා ලද වෙනම අංශයක් ක්ෂේත්‍රයක් වෙනුවෙන් කළමනාකරණ ගිණුම්කරණ වාර්තා සකස් කර ගැනීමට අපිට හැකියාව තියෙනවා. කළමනාකරණ ගිණුම්කරණය වෙන්න පුළුවන් මූල්‍ය ගිණුම්කරණය වෙන්න පුළුවන් අනිකුත් ක්ෂේත්‍රات එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියලා අපි පැහැදිලි කරගත්තොත් කළමනාකරණ ගිණුම්කරණ ක්ෂේත්‍රයේ ඉක්මවන ආර්ථික විද්‍යාව, සංඛ්‍යා ලේඛන විද්‍යාව, මූල්‍යකරණය වගේ විෂයන් එක්ක යම් සම්බන්ධතාවක් දක්වනවා. නමුත් මූල්‍ය ගිණුම්කරණයට ආවම ගිණුම්කරණ ක්ෂේත්‍රයට පමණක් මූල්‍ය ගිණුම්කරණය සීමා වෙනවා. දුවේ පුතේ 2019 වර්ෂයේ පවත්වන ලද අපොස උසස් පෙළ විභාගයේදී ගිණුම්කරණ විෂයට අදාළව පළමු පත්‍රයේ 31 වෙනි ප්‍රශ්නයට තමයි මම මේ යොමු වෙන්න හදන්නේ. බලන්න ව්‍යාපාරයක කළමනාකරණ ගිණුම්කරණෙහි කාර්ය සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න සඳහන් කරන්න කියලා තියෙනවා. කළමනාකරණ ගිණුම්කරණෙහි කාර්ය සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න සඳහන් කරන්න තියෙනවා. කළමනාකරණ ගිණුම්කරණය. බලන්න පළවෙනි ප්‍රකාශය තියෙනවා කළමනාකරුවන්ගේ භාවිතය සඳහා පොදු පරමාර්ථ මූල්‍ය වාර්තා පිළියෙල කරා.
බලන්න පොදු පරමාර්ථ මූල්‍ය වාර්තා පිළියෙල කරන්නේ මොන ගිණුම්කරණයට අදාළවද නැත්නම් පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේ අවශ්‍යතාව මොකක්ද කියන දේ ගැන ඔයාලා අවබෝධ කරගෙන තියෙනවා. නිපුණතා අංක 11 යටතේ නිබඳා මට්ටම 11.2 මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව යටතේ. පොදු පරමාර්ථ මූල්‍ය වාර්තා කියලා කියන්නේ මොනවාද කියන දේ ගැන අවබෝධයක් සරලව ගත්තොත් බාහිර අරමුදල් සම්පාදකයන් නැත්නම් සම්පත් සපයන්නන් ව්‍යාපාරයේ වෙනුවෙන් සම්පත් යොදවනවද නැද්ද කියන දේ ගැන අවබෝධයක් ලබා ගැනීම සඳහා තමයි නැත්නම් ඒගොල්ලන්ට ඒ තීරණය ගැනීම සඳහා තමයි පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණය අපිට අවශ්‍ය වෙන්නේ. එහෙනම් බාහිර පාර්ශ්වයන්ට තමයි පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණය අපිට අවශ්‍ය වෙන්නේ. එහෙනම් කළමනාකරණ ගිණුම්කරණයේ අවශ්‍යතාවක් නෙවෙයි නැත්නම් කළමනාකරණ ගිණුම්කරණයේ භාවිතය සඳහා පොදු පරමාර්ථ මූල්‍ය වාර්තා පිළියෙල කරන්නේ නැහැ. එහෙනම් මේ ප්‍රකාශය අසත්‍යයි. අපි දෙවෙනි ප්‍රකාශයට ගියාම ගිණුම් කරන ප්‍රමිත වලට අනුකූල මූල්‍ය වාර්තා පිළියෙල කරයි. බලන්න ගිණුම් කරන ප්‍රමිත වලට අනුව මූල්‍ය වාර්තා පිළියෙල කරනවද නැද්ද කියන දේ ගැන අපි මුල් කොටසේදී කතා කරා. ගිණුම් කරන ප්‍රමිත වලට අදාළව කළමනාකරණ ගිණුම්කරණය දෙවෙනි ප්‍රකාශය බලන්න ගිණුම් කරන ප්‍රමිත වලට අනුකූල මූල්‍ය වාර්තා පිළියෙල කරයි. කළමනාකරණ ගිණුම්කරණයේ අවශ්‍යතාවක් නෙවෙයි ගිණුම් කරන ප්‍රමිත වලට අනුව මූල්‍ය වාර්තා සකස් කරගන්නේ. එහෙනම් මේ ප්‍රකාශය අසත්‍යයි. තුන්වෙනි ප්‍රකාශය බලමු. ව්‍යාපාරයක අතීත මෙන්ම අනාගත තොරතුරුද සපයයි. ව්‍යාපාරයක අතීත මෙන්ම අනාගත තොරතුරුද සපයයි. අපි මුල් කොටසේදී කතා කරා කළමනාකරණ ගිණුම්කරණයේදී අතීත වර්තමාන සහ අනාගත කාලය සඳහා තොරතුරු සම්පාදනය කිරීම සිදු කරනවා කියලා. එහෙනම් මේ ප්‍රකාශය සත්‍යයි. හතරවෙනි ප්‍රකාශය බලන්න ව්‍යාපාරයක කළමනාකරුවන්ගේ ඉල්ලීම මත තොරතුරු ජනනය කරයි. ව්‍යාපාරයක කළමනාකරුවන්ගේ ඉල්ලීම මත තොරතුරු ජනනය කරයි. මුල් කොටසේදී අපි කතා කරා කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය ගිණුම්කරණය සංසන්දනය කරද්දී කළමනාකරණ ගිණුම්කරණය අවශ්‍ය වෙන්නේ කළමනාකරුවන් සඳහා අවශ්‍ය තොරතුරු සම්පාදනය කරගන්න කියලා. එහෙනම් ව්‍යාපාරික කළමනාකරුවන්ගේ ඉල්ලීම මත තොරතුරු ජනනය කරයි කියන මේ ප්‍රකාශය නිවැරදි සත්‍යයි. කළමනාකරණ ගිණුම්කරණයට අදාළව පිරිවැය වර්ගීකරණය සහ ද්‍රව්‍ය පිරිවැය සඳහා ගිණුම්කරණය කියන පාඩම් වලින් අපි නැවත හමු වෙමු.